නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සතියන්ත සීල භාවනා වැඩසටහනේ හවස් වරුවේ පින්කම ඔබට සමීප කරමින් අපි ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ වගේම ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ සුපුරුදු ලෙසින් මුණ ගැහෙනවා. ඉතින් ජීවිත කාලය මුළුල්ලේ මේ දක්වා මොනතරම් ප්‍රිය සම්භාෂණ සම්මුඛ වීම කතාබහ ඒ සියල්ල එකද අපි ජීවත් වෙන්නේ කියලා ඔබ හොඳ ආකාරව දන්නවා. ඉතින් ඒවා අතරින් අපට ජීවිතේට ලැබුණු ගුණාර්ථය නැත්නම් අපේ ජීවිතේට ලැබුණු අත්සිල්ල සැනසෙල්ල මොකක්ද කියලා කල්පනා කරලා බැලුවොත් එහෙම ඒක බොහෝ විට නුවණින් සිහිනුවණින් හිතන්න ඕන කාරණාවක් කියලා ඔබට වැටහෙවි. ඉතින් ජීවිතයේට ගුණාර්ථය සදා ගන්න නැත්නම් අත්සිල්ල නිර්මාණය කරගන්න තුනුරුවන පාමුල තරම් වෙනත් තැනක් කොහෙද? ඉතින් අපි සවස් සීල භාවනා වැඩසටහන උදෙසා හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්න අපි සිහිපත් කරගන්නම් පින්වන්ත ඔබ හැමදෙනාම වෙනුවෙන් හවස් වරුවේ මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයේ පිළිබඳව ත්‍රිකුණාමලයේ පාර මිහින්තලේ යන ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු පින්වත් KMC මැණිකේ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත KMC මැණිකේ මහත්මිය ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මේ අවස්ථාවන විට ශ්‍රද්ධා විශේෂ මන්දිර පරිශ්‍රයේට සවස් ධර්මානුශාසනාව උදෙසා වැඩම අවදාළ ගරුතර මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනාමාන කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් කරුණාවෙන් මෙතෙන් සිට අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ ත්‍රිකුණාමලයේ පාර මිහින්තලයන් ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු පින්වත් KMC මැණිකේ මහත්මිය විසින් තමයි අද සදැහැති දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මේ ලෝකයට පහළ වුණ අග්‍රගණ්‍ය වූ මහෞත්තමයන් වහන්සේ වන්නේ අපි ආදරයෙන් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් අපගේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකේ ශාස්ත්‍රූයයි යම් උත්තමයෙකුට කියනවා නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පිරුම්දම් පුරලා ඒ උත්තමයන් වහන්සේ දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරලා දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා. ඒ බුදුරජාණන් වහන්සේගේ අසීමිත අවබෝධය
ඒ අසීමිත වූ ප්‍රඥා මහිමයෙන් මේ ලෝකයේ සියල්ල අවබෝධ කරා. සියලු දේ ඒ අයුරින්ම අවබෝධ කරා. සියලු දේ අවබෝධ කරලා මේ දෙවි මිනිස් ප්‍රජාවට මහා අනුකම්පාවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දේශනා කොට වදාලා. ඒ අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය තමයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරා. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරා. දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරා. දුක නැතිවීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරා. පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ කාගෙන්වත් අහන්න නැතුව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා මහා අනුකම්පාවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවිමිනිස් ප්‍රජාවට ඒ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කොට වදාලා. ආන්නේ ධර්මයේ තුලින් තමයි ලෝකේ සැබෑ සත්‍ය කුමක්ද කියලා තේරුම් කරන්න අපිට හැකියාවක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ලෝකයේ සැබෑ සත්‍ය මෙයයි කියලා අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ නිසා පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලයි මේ ලෝකෙට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි, යම් තාක් මේ ලෝකේ හිරුසඳු පහළ වෙන්නේ නැද්ද? දේවතාව මහතෝ ආලෝකස්ස පාතුභාවෝ හෝති. මහණෙනි, ඒ තාක් මේ ලෝකෙට ආලෝකය පහළ වෙන්නේ නැහැ කියනවා. මහතෝ ඕපාසස්ස, උදාර එළියක් පහළ වෙන්නේ නැහැ හිරුසඳු දෙක නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ තාක් මේ ලෝකයේ තියෙන්නේ ඝන අන්ධකාරයක්. අන්ධකාරයෙන් වෙලිලා මේ ලෝකයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, න මාසද්ද මාසා පඤ්ඤායන්ති. හිරුසඳු දෙක නැති නිසා මේ මාස අර්ධ මාස පේන්නේ නැහැ. ඒ වගේම ඍතු වර්ෂ පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට හේතුව මේ හිරුසඳු දෙක පහළ වෙච්ච නැති නිසා. හැබැයි යම් කලක හිරුසඳු දෙක මේ ලෝකෙට පහළ වෙයිද? ආන් එතකොට අත මහතෝ ආලෝකස්ස පාතුභාවෝ හෝති. උදාර ආලෝකයක් මේ ලෝකෙට පහළ වෙනවා. හිරුසඳු දෙක පහළ වෙච්ච නිසා උදාර එළියක් මේ ලෝකෙට පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආන්න එතකොට හිරුසඳු දෙක මේ ලෝකෙට පහළ වුණාට පස්සේ අත මාසද්ද මාසා පඤ්ඤායන්ති. එතකොට මාස අර්ධ මාස කියලා දෙයක් පනවන්න පුළුවන්. ඒ වගේම වර්ෂ ඍතු කියලා දෙයක් පනවන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ වදාලා, ආන් ඒ වගේමයි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ නැද්ද? ඒ පහළ වෙන්නේ නැති නිසා මේ ලෝකෙට ආලෝකය පහළ වෙන්නේ නැහැ. මේ ලෝකේ අවිද්‍යාව නම් වූ ඝන අන්ධකාරයෙන් වෙලිලා යනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච නැති නිසා. භාග්‍යතුන් වහන්සේ වදාලා, නේවතාව චතුන්නං අරිය සච්චානං ආචික්කනා හෝති. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච නැති නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකෙට කියා දීමක් සිදු වෙන්නේ නැහැ. දේශනා කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පැනවීමක් සිදු වෙන්නේ නැහැ. පිහිටවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඉස්මතු කර කර පෙන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්චේ නැති නිසා. භාග්‍යතුන් වහන්සේ වදාලා, යම් කාලක තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙයිද? අත මහතෝ ආලෝකස්ස පාතුභාවෝ හෝති. උදාර ආලෝකයක් මේ ලෝකේ පැතිරිලා යනවා ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීම නිසා. මහතෝ ඕපාසස්ස පාතුභාවෝ හෝති. උදාර එළියක් ලෝකේ පැතිරිලා යනවා. අවිද්‍යාව නම් වූ ඝන අන්ධකාරය දුර වෙලා යනවා බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා. ප්‍රඥා ආලෝකයෙන් ලෝකේ බබලනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම නිසා.
ආන්නේ භාගතුන් වහන්සේ පහළ වුණාට පස්සේ අත චතුන්නං අරිය සත්‍යානං දේශනා හෝති. ආන්නේ චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරනවා. ආචික්කනා හෝති කියා දෙනවා. දේශනා කරනවා. පඤ්ඤපනා පනවනවා. පට්ඨපනා පිහිටුවනවා. විවරණා විස්තරාත්මකව දේශනා කරනවා. විභජනා බෙදා දක්වනවා. උත්තානේ කාතුන්ති ඉස්මතු කර කර පෙන්නනවා. චතුරාරි සත්‍ය ධර්මයේ මෙයයි කියලා. එහෙනම් බලන්න පින්වත්නි, ලෝකෙට පරම දුර්ලභ වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න බුදු කෙනෙක් පහළ විය යුතුයි. බුදු කෙනෙක් පහළ වෙලයි මේ ලෝකයේ සත්‍ය කුමක්ද කියලා මේ ලෝකෙට දේශනා කරන්නේ. ආන්නේ දේශනා කරාට පස්සේ දෙවිමිනිසුන් දැනගන්නේ ලෝකේ පරම සත්‍ය කුමක්ද කියලා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන තරම් ආශ්චර්ය වූ අග්‍රගණ්‍ය වූ උත්තමයෙක්ද. අවිද්‍යාව ඝන අන්ධකාරය දුරු කරලා විද්‍යා ලෝකයේ උපද්දාන්න බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ විය යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියොත් අපේ ජීවිතේ ලැබෙන රැකවරණය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒ චතුරාරි සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ මිහිරි සද්ධර්මයේ අපි අවබෝධයෙන් සරණ යයිද? අපේ ජීවිතේ ලැබෙන රැකවරණය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒ ධර්මයේ අවබෝධ කරලා සසරෙන් එතරට වැඩි රහතන් වහන්සේලා අවශේෂ මගපල්ලාභී ශ්‍රාවක මහා සංඝරත්නයේ සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යයිද? අපේ ජීවිතේ ලැබෙන රැකවරණය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙනකොටම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට විශේෂ වූ අවබෝධයන් ඉපදුනා. විශේෂ වූ ඥාන ඉපදුනා. විශේෂ වූ අද්විතීය වූ ඥානයන් උන්වහන්සේට ඉපදුනා. ලෝකේ වෙන කිසි කෙනෙකුට නැති ආශ්චර්ය වූ අద్භූත වූ විසරද ඥාන 4ක් අපගේ බුදුරජාණන් වහන්සේ උපදවා ගත්තා. ඒවට කියනවා පින්වත්නි විසරද ඥාන. ඒ විසරද ඥාන අපගේ බුදුරජාණන් වහන්සේට පමණයි තිබෙන්නේ. හරි ආශ්චර්යයි. බලන්න බුදු කෙනෙක් තුල තිබෙන සුවිශේෂී වූ අద్භූත වූ අසිරිමත් වූ අවබෝධයන් අපිට හිතා ගන්න බෑ පින්වත්නි. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකේ විශාරදයි කියලා යම් උත්තමයෙකුට කියනවා නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. ලෝකේ සියල්ල අවබෝධ කරගත්ත උත්තමයා කියලා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න තියෙනවා නම් අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. ලෝකේ පරතරයට වැඩි උත්තමයා කියලා යම් උත්තමයෙකුට කියන්න තියෙනවා නම් බුදුරජාණන් වහන්සේටයි කියන්න තියෙන්නේ. ලෝකේ සියල්ල විනිවිද දැක්ක උත්තමයා කියලා යම් උත්තමයෙකුට කියන්න තියෙනවා නම් බුදුරජාණන් වහන්සේටයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඔබ පහන සිතක් ඇති කරගන්න, ප්‍රසන්න සිතක් ඇති කරගන්න බුදු කෙනෙක් කියන්නේ අසහාය වූ අද්විතීය වූ උත්තමයන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන 4 පිළිබඳ අපි දැන් කතා කරනවා. ඒ නිසා එකින් එක පැහැදිලි කරනකොට පහන් සිතක් ප්‍රසාද හිතක් ඇති කරගන්න. එතකොට අපිට පින්වත්නි පැහැදීමක් ඇති වෙයි. අනේ බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කොහේවත්ම නැහැ කියලා අප්‍රමාණ පැහැදීමක් අපිට ඇති කරගන්න පුළුවන්. අප්‍රමාණ පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඒ විසරද ඥාන කුමක්ද කියලා අපි ඉගෙන ගනිමු. භාග්‍යතුන් වහන්සේ වදාලා චත්තාරිමානි භික්කවේ තථාගතස්ස වේසාරජ්ජානි. මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේට විසරද ඥාන 4ක් තියෙනවා. විසරද ඥාන 4ක් තියෙනවා බුදුරජාණන් වහන්සේට. යේහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසවන්තානම් පටිජානාති. මහණෙනි, මේ විසරද ඥාන 4ට පැමිණිලා තථාගත බුදුරජාණන් වහන්සේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකේට තමන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙනවා.
කොයි තරම් අසිරියක්ද බලන්න. මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවිමිනිස් ප්‍රජාවටයි තමන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙන්නේ. බලන්න ලෝක ඉතිහාසයේ මේ වගේ අභීත සිංහනාදයක් කරපු උත්තමයෙක් බුදුරජාණන් වහන්සේ හැරුණකොට වෙන කොහෙන් අපි හොයන්නද බලන්න. බලන්න බුදු කෙනෙක්ගේ ස්වභාවය. ශාස්ත්‍රූ උත්තමයෙක්ගේ ස්වභාවය බලන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිය බලන්න ඔබ. පරිසාසු සීහනාදන් නතති. පිරිස මැද්දේ සිංහනාද පතුරවනවා. සිහනද පතුරවනවා බුදුරජාණන් වහන්සේ. බලන්න එතකොට පිරිස මැද්දේ නොබීව කතා කරන්නේ විසරද ඥාන මත පිහිටලයි. බ්‍රහ්ම චක්කම් පවත්තේති අනුත්තර ධර්ම චක්‍රය මේ දෙවි මිනිස් ප්‍රජාවට ප්‍රවර්තනය කරනවා. දේශනා කරනවා විසරද ඥාන 4 මත පිහිටලා. එහෙනම් පින්වත්නි, ඒ විසරද ඥාන 4 මත පිහිටලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි අපි ශ්‍රවණය කරන්නේ. ඒ ධර්මයේ තුලින් අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ විසරදයි කියලා. ඒ ධර්මයේ තුලින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ විසරදයි කියලා. දැන් බලන්න පින්වත්නි, ඒ භාගතුන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුද්දස්සතේ පටිජානතු ඉමේ ධම්මා අනබි සම්බුද්ධාති. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රතිඥා දෙනවා. සම්මා සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා ප්‍රතිඥා දෙනවා තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. ඉමේ ධම්මා අනබි සම්බුද්ධෝති. ඔබ වහන්සේ සම්මා සම්බුදුයි කියලා කිව්වට මේ ධර්මයන් ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ. ඔබ වහන්සේට මේ ධර්මයන් තව අවබෝධ කරන්න තියෙනවා කියලා తත්‍ර වතමන් සමනෝවා කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ. බ්‍රාහ්මනෝවා කිසිම බ්‍රාහ්මණයෙකුට කියන්න බෑ. දේවෝවා කිසිම දෙවියෙකුට කියන්න බෑ. මාරෝවා කිසිම මාරයෙකුට කියන්න බෑ. බ්‍රහ්මාවා කිසිම බ්‍රහ්මයෙකුට කියන්න බෑ. කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිච්චෝදෙස්සතිති නිමිත්ත මේතම් භික්කවේන සමුනුපස්සාමි. තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු නෑ කියලා කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ උන්වහන්සේ සම්බුදු ඇහින් දකින්නේ නෑ. හරි අසිරියක්. හරි අසිරියක්. එතකොට බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දෙනවා. ඒ සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දෙනකොට ඔබ වහන්සේට තව මේ ධර්මයන් අවබෝධ කරන්න තියෙනවා කියලා මේ ලෝකේ කිසිම කෙනෙකුට කරුණ සහිතව කියන්න බෑ. ඔබ වහන්සේ සම්මා සම්බුදු නෑ කියලා කරුණ සහිතව කියන්න පුළුවන් කිසි කෙනෙක් මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ නෑ. හරි අසිරියක් බලන්න. සම්මා සම්බුදු නෑ කියලා කිසි කෙනෙකුට කරුණ සහිතව කියන්න බෑ. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කියන්න පුළුවන් නිමිත්තක්වත් දකින්නේ නැහැ කියනවා. එහෙම කියන්න පුළුවන් නිමිත්තක්වත් බුදුරජාණන් වහන්සේ සම්බුදු ඇහින් දකින්නේ නැහැ කියනවා. ඒතම් පහම් භික්කවේ නිමිත්තං අසමුනුපස්සන්තෝ. මහණෙනි, එහෙම නිමිත්තක්වත් දකින්නේ නැති මම කේමප්පත්තෝ බය නැහැ කියනවා. අභයප්පත්තෝ නිර්භයයි. වේසාරජ්ජප්පත්තෝ විහරාමි විශාරද භාවයට පත් වෙලා වාසය කරනවා. කොයි තරම් අසිරියක්ද බලන්න. එහෙනම් විශාරදයි කියලා කියන්නේ පින්වත්නි, විශාරදයි කියන්නේ උන්වහන්සේ සියල්ල අවබෝධ කරා. සියලු දේ අවබෝධ කරා. එතකොට විශාරද භාවයට පත් වෙච්ච උත්තමයෙකුට, මේ ලෝකේ විශාරද භාවයට පත් වෙච්ච උත්තමයෙකුට කෙසේනම් තැති ගැනීමක් ඇති වෙන්නද? කෙසේනම් බියක් ඇති වෙන්නද? විශාරද භාවයට පත් වෙච්ච උත්තමයා පිරිස මැද්දේ නොබියව වාසය කරනවා. නිර්භයව වාසය කරනවා. විශාරදව වාසය කරනවා. එහෙනම් බලන්න පින්වත්නි, සීල ධර්මයන්ගේ පාරප්‍රාප්ත වූ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ලෝකේ අවබෝධ කරා.
එතකොට ඒ බුදුරජාණන් වහන්සේට ආපහු අවබෝධ කරන්න මේ ලෝකයේ කිසි දෙයක් නැහැ. උන්වහන්සේ අවබෝධ කර යුතු සියල්ල අවබෝධ කළ අවසන්. ඒ අවබෝධය තුල බුදුරජාණන් වහන්සේ විශාරදයි. සම්මා සම්බුදුයි කියලා කියන්නේ පින්වත්නි ගුරු උපදේශ නැතිව චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරා කාගෙන්වත් අහන්න නැතුව දුක නම් වූ ආර්ය සත්‍ය මෙයයි කියලා අවබෝධ කරා. ඒක අසිරියක්. කාගෙන්වත් අහන්න නැතුව පින්වත්නි බෝධි මූලයේදී ඒ අපගේ බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය මෙයයි කියලා උන්වහන්සේ තුලින්ම උපදවාගත්ත අසිරිමත් අద్භූත වූ ප්‍රඥාවෙන් අවබෝධ කරානේ. දුක හටගන්නේ මෙහෙමයි. දුක හට ගැනීමට හේතුව තෘෂ්ණාවයි. ත්‍රිවිධ තෘෂ්ණාවයි කියලා කාගෙන්වත් අහන්න නැතුව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරානේ. අවබෝධ කරානේ. දුක නැතිවීමට නම් මේ ත්‍රිවිධ තෘෂ්ණාවම නැති වෙන්න ඕනේ කියලා. උන්වහන්සේ ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය කාගෙන්වත් අහන්න නැතුව උන්වහන්සේ තුලින්ම උපදවාගත්ත අසිරිමත් ප්‍රඥාවෙන් අවබෝධ කරානේ. දුක නැති කිරීමට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ දුක නැති කිරීමේ ප්‍රතිපදාව නම් වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාගෙන්වත් අහන්න නැතුව හොයාගෙන උන්වහන්සේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරා. එහෙනම් සම්මා සම්බුදුයි කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ කාගෙන්වත් අහන්න නැතුව ගුරු උපදේශ නැතිව උන්වහන්සේ අවබෝධ කරා. ඒ අවබෝධය තුල බුදුරජාණන් වහන්සේ විශාරදයි. ඒ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ කාගෙන්වත් අහන්න නැතුව අවබෝධ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ කිසි කෙනෙකුට කියන්න බෑ කියන කරුණු සහිතව ඔබ වහන්සේට තව මේ ධර්මයන් අවබෝධ කරන්න තියෙනවා. ඔබ වහන්සේ සම්මා සම්බුදු නැහැ. ඔබ වහන්සේට තව මේ ධර්මයන් අවබෝධ කරන්න තියෙනවා කියලා මේ ලෝකේ කාටවත් කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ තුල විශාරදයි. ඒ සම්මා සම්බුද්ධත්වයට අභියෝග නැහැ. එහෙනම් උන්වහන්සේගේ අවබෝධය පරිපූර්ණයි. පරිපූර්ණයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරිපූර්ණයි. ඒ තුල විශාරදයි. ඉතින් එයාට උන්වහන්සේට අවබෝධ කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේ උත්තමයෙකුට කෙසේනම් බියක් හටගයිද? කෙසේනම් තැති ගැනීමක් හටගයිද? ලෝකේ විශාරදව වාසය කරන්නේ ඒ නිසයි බුදුරජාණන් වහන්සේ. සිංහනාද පතුරවන්නේ ඒ නිසයි. එහෙනම් බලන්න පින්වත්නි මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ඌ දෙවිමිනිස් ප්‍රජාවටයි සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දුන්නේ. ඒ තුල විශාරදයි. හරි අසිරියක් ඔබ පහදින්න. ඒ පැහැදීම අපිට බොහෝ කල් යහපත හිතසුව පිණිස පවතිනවා. එහෙනම් විශාරද භාවයට පත්වෙච්ච උත්තමයෙකුටයි අපි මේ පහදින්නේ. විශාරද භාවයට පත්වෙච්ච උත්තමයයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. අපිට කොයිතරම් අග්‍ර විපාක ලැබෙයිද? දැන් බලන්න සාමාන්‍ය ලෝකෙත් පින්වත්නි යම් විෂයන් වලට විශාරදයි කියලා පනවනවා. යම් විෂයන්ට ඒ විෂයන් තුළ විශාරද භාවයට පත් වෙලා. එතකොට ඒ විෂයන් තුළ විශාරද භාවයට පත් වෙලා කියන්නේ ඒ විෂය තුළ පරිපූර්ණ වශයෙන් මේ විෂය දැනුම අවබෝධ කරා කියන අර්ථය. එතකොට ඒ විෂය දැනුම තුළ ඒ විෂය තුළ පරිපූර්ණ වශයෙන්ම ඒ විෂය තුළ පරිපූර්ණ අවබෝධයක් ඔහුට තියෙනවා. එතකොට ඒ වගේ අයටත් විශාරදයි කියලා කියනවා. එහෙනම් ඒ සියල්ල ඉක්මවා ගිය දෙයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ විශාරදභාවය. විශාරදභාවය. එතකොට ඒ විශාරදයි කියන වචනේ තමයි උන්වහන්සේ ඒ සියලු දේ පිළිබඳ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරා. සියලු දේ සියලු ධර්මයන් පිළිබඳ පරිපූර්ණ වශයෙන්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා. ඒ තුල පාරාප්‍රාප්තයි. ආය උන්වහන්සේට අවබෝධ කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං මේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරා කියනවා. භාවේ තබ්බංච භාවිතං වැඩි යුතු සියලුම ගුණ ධර්මයන් උන්වහන්සේ ප්‍රගුණ කරා කියනවා. පහා තබ්බං පහීනම් මේ ප්‍රහාණය කළ යුතු සියලුම අකුසල ධර්මයන්
බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඒ අවබෝධයටපත් වූ උත්තමයා බුද්ධ කියලා දේශනා කරනවා. ආන්න බලන්න. එහෙනම් උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කරලා තියෙන්නේ. සියල්ල අවබෝධ කරා. ඒ තුල විශාරදයි. ආයෙ එතනින් එහාට අවබෝධ කළ යුතු දෙයක් නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ඇක්ටීරියා වනාන්තරයකට භික්ෂු සංඝයා පිරිවරාගෙන ඇක්ටීරියා වනාන්තරයේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ඇක්ටීරියා කොළ ප්‍රමාණයක් උන්වහන්සේ ගත්තා. ඇක්ටීරියා කොළ ප්‍රමාණයක් අරගෙන භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මාගේ මේ ශ්‍රී හස්තයේ තියෙන ඇක්ටීරියා කොළද වැඩි වනාන්තරයේ තියෙන ඇක්ටීරියා කොළද කිව්වා. බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ඇක්ටීරියා කොළ ප්‍රමාණය සුළු ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වනාන්තරයේ තියෙන ඇක්ටීරියා කොළ ප්‍රමාණය මහා විශාලයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවකෝ භික්ඛවේ මයා අභිඤ්ඤා අනක්ඛාතා ආන්නේ වගේ ප්‍රමාණයක් මං අවබෝධ කරා කියනවා. ඒ උපමාව උන්වහන්සේගේ බලන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ අවබෝධය ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. ඒතර ඇක්ටීරියා වනාන්තරයේ තියෙන කොළ කොයිතරම් ප්‍රමාණයක්ද? එහෙනම් බලන්න මේ ප්‍රමාණ කළ නොහැකි වූ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ අවබෝධය අචින්තනීයයි. ප්‍රමාණයකට ගන්න බෑ. අචින්තනීයයි. සියලුම ඒක හිතලා අවසන් කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අචින්තනීයයි, අප්‍රමේයයි. හිතලා අවසන් කරන්න බෑ. ඒක ප්‍රමාණ කළ නොහැකි දෙයක්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. භාග්‍යතුන් වහන්සේ වදාලා එතකොට බලන්න ඒ බුදුරජාණන් වහන්සේ ඒ වගේ ඒ අවබෝධයක් තිබ්බ උත්තමයෙක්. හැබැයි ඒ සියල්ලම දේශනා කරේ නැහැ. උන්වහන්සේ වදාලා මම දේශනා කරා දුක නම් වූ ආරි සත්‍යය. දුක හට ගැනීම නම් වූ ආරි සත්‍යය. දුක නැතිවීම නම් වූ ආරි සත්‍යය. දුක නැතිවීමේ ප්‍රතිපදාව නම් වූ ආරි සත්‍යය. මේ ප්‍රමාණය අවබෝධය සඳහා ප්‍රමාණවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දේ අපිට හිතලා අවසන් කරන්න බෑ. බුද්ධ විෂය අචින්තියයි පින්වත්නි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයාට සසරින් එතර වෙන්න දේශනා කළ යුතු සියලු දේ දේශනා කළා තියෙන්නේ. මේ ලෝක සත්වයාට අවබෝධය පිණිස උපකාර වන සියලු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් බලන්න පින්වත්නි බුද්ධ විෂයට අයිති සියල්ල දේශනා කරොත් ඒ සියල්ල අපිට ගෝචර වෙනවද? කවදාවත් මේ සාමාන්‍ය දේ මිනිසුන්ට බුද්ධ විෂයට අයිති සියලු දේවල් ගෝචර වෙන්නේ නැහැ. අපිට අවබෝධ කරන්න අවබෝධයට සුදුසු සියල්ල සසරෙන් එතර වෙන්න සුදුසු සියල්ල උන්වහන්සේ අපිට දේශනා කරා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරා. එහෙනම් බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ ප්‍රමාණ කරන්න බෑ. ඒ අවබෝධය තුළ බුදුරජාණන් වහන්සේ විශාරදයි. ඒ වගේ අවබෝධයක් තියෙන උත්තමයෙකුට මේ ලෝකේ අභියෝග නැහැ. කෙසේනම් බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්නද? ඒ අවබෝධය තුළ නිර්භයව විශාරද භාවයට පත් වෙලා උන්වහන්සේ වාසය කරනවා. එහෙනම් බලන්න මේ වගේ අචින්තනීය අවබෝධයක් තිබ්බ උත්තමයෙක් මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ සාමාන්‍ය දේ මිනිසුන්ට සමාන වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා සමාන වෙන්නේ තව බුදු කෙනෙකුට පමණයි. බුදු කෙනෙක්ගේ අවබෝධය තව බුදු කෙනෙක්ගේ අවබෝධයට සමාන වෙනවා. අනිත් දේ මිනිස් ප්‍රජාවට බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය සමාන වෙන්නේ නැහැ. එහෙනම් අසම සම වූ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ ආශ්චර්යයි පින්වත්නි. මේ ලෝකේ හරීම අසිරිමත් මේ බුදුරජාණන් වහන්සේලා. එහෙනම් බලන්න මේ පින්නතුන්ට වැටහෙන්නේ නැති සම්මා සම්බුදුයි කියලා කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා උන්වහන්සේ ප්‍රතිඥා දෙනවා සම්මා සම්බුදුයි කියලා. ආනේ සම්මා සම්බුද්ධත්වයට ලෝකේ අභියෝග නැහැ. උන්වහන්සේට කාටවත් කියන්න බෑ මේ දේවල් ඔබ වහන්සේට තා අවබෝධ කරන්න තියෙනවා. මේවා අවබෝධ කරන්න තියෙනවා කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. සියල්ල අවබෝධ කරලා අවසන්
අපගේ බුදුරජාණන් වහන්සේ. දවසක් බුදුරජාණන් වහන්සේ පින්වත්නි භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි භාගතුන් වහන්සේ වදාලා තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා වේදනාය නිබ්බිදා සංඥාය නිබ්බිදා සංඛාරාණං නිබ්බිදා විඥානස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝති උච්චති. මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයෙන්ම කලකිරිලා නොයලී නොබැඳී නිදහස් වුණ නිසා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා සම්මා සම්බුදුයි කියලා. ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා මෙහිලා මහණෙනි රහතන් වහන්සේ නමක් ඉන්නවා ප්‍රඥා විමුක්ත වූ. ඒ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේත් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයෙන්ම කලකිරිලා. ඒ වගේම නොයලී නොබැඳී නිදහස් වුණ නිසා ඒ රහතන් වහන්සේට කියනවා ප්‍රඥා විමුක්තයි කියලා. බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා සම්මා සම්බුදුයි කියලා. ඒතර රහතන් වහන්සේත් මේ කටයුත්තම සිදු කරලා සසරෙන් එතර වුන නිසා ඒ උත්තමයට කියනවා ප්‍රඥා විමුක්තයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙහිලා තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා විමුක්ත වූ ඒ ශ්‍රාවක රහතන් වහන්සේගෙත් වෙනස කුමක්ද කියනවා. එතකොට බලන්න පින්වත්නි එකම කටයුත්ත සිදු කරේ බුදුරජාණන් වහන්සේත් පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයෙන් කලකිරිලා නොවැළී නොබැඳී නිදහස්. බුදුරජාණන් වහන්සේට ඒ නිසා දේශනා කරනවා සම්මා සම්බුදුයි කියලා. එතකොට රහතන් වහන්සේත් පංච උපාදානස්කන්ධයෙන් නිදහස්. හැබැයි රහතන් වහන්සේට කියන්නේ ප්‍රඥා විමුක්තයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත බුදුරජාණන් වහන්සේගෙත් මේ ශ්‍රාවක රහතන් වහන්සේගෙත් වෙනස කුමක්ද කියලා. භික්ෂුන් වහන්සේලා කියා හිටිනවා භගවන් මූලකානෝ බන්තේ ධම්මා භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භගවන් නිත්තිකා භාග්‍යතුන් වහන්සේ නායක කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භගවන් පටිසරණා බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. අනේ භාග්‍යතුන් වහන්සේම ওই කාරණේ අර්ථය අපිට දේශනා කරන්න. අපි භාග්‍යතුන් වහන්සේ යම් අයුරකින්ද දේශනා කරන්නේ ඒ අයුරින් අපි දරා ගන්නම් කියනවා. ආන බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මහණෙනි හොඳට මේ කාරණේ සවන් යොමා අසන්ද මතකයේ දරා ගන්න කියනවා. මේයි සම්මා සම්බුද්ධ කියන අර්ථේ බුදුරජාණන් වහන්සේ වදාලා සම්බුද්ධ කියන සූත්‍රයේ මේ කාරණේ දේශනා කරන්නේ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. මහණෙනි තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ නූපන් නිවන් මග මේ ලෝකේට උපද්දන උත්තමයා. එහෙනම් නූපන් නිවන් මග ලෝකෙට මුලින්ම උපද්දවන්නේ බුදු කෙනෙක් පහළ වෙලා හරි අසිරියක්. බුදු කෙනෙක් පහළ වෙලා නූපන් නිවන් මග කුමක්ද කියලා ලෝකෙට මේ හඳුන්වා දෙන්නේ උපද්දවන්නේ. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා හට නොගත් නිවන් මාර්ගයේ හට ගන්වන්නේ මුලින්ම බුදු කෙනෙක් පහළ වෙලා. අනක්කාතස්ස මග්ගස්ස අක්ඛාතා කවුරුවත් ප්‍රකාශ කරපු නැති නිවන් මාර්ගයේ ප්‍රකාශ කරන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා. මග්ගඤ්ඤෝ මාර්ගය ගැන මනාකොට දන්නේ බුදුරජාණන් වහන්සේ. මග්ග විදු මාර්ගය ගැන මාර්ගය ප්‍රකට කරවන්නේ මාර්ගයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. මග්ග කෝවිදෝ මාර්ගය ගැන හසල වූ අවබෝධයක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. භාග්‍යතුන් වහන්සේ වදාලා ශ්‍රාවකෝ භික්ෂුන් වහන්සේලා කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගයේ ගමන් කිරීමයි කියනවා. මෙයයි බුදුරජාණන් වහන්සේගෙත් ශ්‍රාවකෝ රහතන් වහන්සේගෙත් වෙනස කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම මේ ලෝකෙට පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්නේ. ගුරු උපදේශ නැතිව ඒ නිසායි සම්මා සම්බුදුයි කියලා උන්වහන්සේට දේශනා කරන්නේ. අවබෝධ කරලා ප්‍රකට කරනවා ලෝකෙට දේශනා කරනවා ලෝකෙට නිවන් මඟ උපද්දනවා. ඒ අසිරිමත් කටයුත්ත කරන්න බුදු කෙනෙක්ම පහළ විය යුතුයි. ඒ උත්තමයා සම්මා සම්බුදුයි ඒකාන්තයෙන්ම. ඒ සම්මා සම්බුද්ධත්වයේ තුල ඒකාන්තයෙන්ම විශාරදයි. ඒ සම්මා සම්බුද්ධත්වයට මේ ලෝකයේ අභියෝග නැහැ. එහෙනම් බලන්න අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය.
කොයි තරම් පරිපූර්ණයිද? පරිපූර්ණ අවබෝධයක් තිබ්බ උත්තමයන් වහන්සේ අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ආදරෙන් සරණ ගියේ. පහන් සිතක් ඔබ ඇති කරගන්න පින්වත්නි. ප්‍රසාද සිතක් ඇති කරගන්න. අපිට බොහෝ කල් ඒ යහපත හිතසුව පිණිස ඒකාන්තයෙන්ම පවතිනවා. දවසක් සීල කියන බ්‍රහ්මන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා භාගතුන් වහන්සේට කියා සිටිනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේට ගැලපෙන්නේ සක්විති රජ කෙනෙක් වෙන්නයි. මේ සක්විති රජ කෙනෙක් වෙන්නයි ඔබ වහන්සේට ගැලපෙන්නේ. සිව් මහා දිවයින් වලට අධිපතිව රජ කරන සක්විති රජ කෙනෙක් වෙන්නයි ඔබ වහන්සේට ගැලපෙන්නේ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සීල බ්‍රහ්මණට කියනවා රාජා හමස්මි සීල ධම්ම රාජා අනුත්තරෝ. සීල මට කියන්නේ අනුත්තරු ධර්ම රාජානන් වහන්සේ කියලා. ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං. මේ ආපස්සට කාටවත් කරකවන්න බැරි අනුත්තර ධර්ම චක්‍රයේ කරකවන අනුත්තරු ධර්ම රාජානන් වහන්සේ මමයි කියනවා. අනුත්තරු ධර්ම රාජානන් වහන්සේ මමයි කියනවා. යේසං වූ දුර්ලභෝ ලෝකේ පාතුභාවෝ අභින්නසෝ සේලේනි. එවැනි වූ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඊ타ත්ම දුර්ලභයි කියනවා. සෝහම් බ්‍රාහ්මණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ. බ්‍රාහ්මණය මා දරා ගන්න කියනවා. මේ ලෝක සත්වයාගේ දුක නම් වූ මේ හුල උදුරලා දමන අනුත්තර සල්ලි වෛද්‍ය සම්මා සම්බුදු කියන්නේ මටයි කියනවා. බලන්න හරිය අසිරියක් පින්වත්නි. ඔබ පහදින්න ඒ බුදුරජාණන් වහන්සේට ඔබේ ඔය පැහැදුන සිතම ඔබට බොහෝ කල් උපකාර වෙයි මේ ධර්මය අවබෝධ කරගන්න. ඔය ප්‍රසන්න සිතම ඔබට දෙවියන් අතර උපදින්න උපකාර වෙයි. ඇයි අපි පහදින්නේ විසරද භාවයට පත්වෙච්ච සම්මා සම්බුද්ධත්වයේ තුල උන්වහන්සේගේ අවබෝධය තුල පරිපූර්ණත්වයට පත් වෙලා විසරද භාවයට පත්වෙච්ච උත්තමයෙක් ගැනයි. ඒ උත්තමයයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ. ආන්නේ උත්තමයට පහදින්න, ඒ විසරද ඥානයට පහදින්න. ඒ විසරද ඥානෙට පහදින්න අපිට බොහෝ කල් ඒ යහපත හිතසුව පිණිස ඒකාන්තයෙන්ම පවතිනවාමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පළවෙනි සම්මා විසරද ඥානය කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ විශාරදයි. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීනාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ රාග දේශ මෝහ දුරු කරලා ආශ්‍රව ශ්‍රේය කළ කීනාශ්‍රව උත්තමයන් වහන්සේ නමක් බවට මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකෙට ප්‍රතිඥා දෙනවා. ආශ්‍රව ප්‍රහාණය කරා කියලා. එහෙම ප්‍රතිඥා දෙනකොට ඉමේ ආසවා අපරික්ඛීනාති. මේ ආශ්‍රවයන් ඔබ වහන්සේට තව ප්‍රහාණය කරන්න තියෙනවනේ කියලා తත්‍ර වතමන් සමනෝවා කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේට තව ආශ්‍රව තියෙනවා. මේ කෙලෙස් ඔබ වහන්සේට තව ප්‍රහාණය කරන්න තියෙනවා කියලා කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ. කිසිම බ්‍රාහ්මණයෙකුට කියන්න බෑ. කිසිම දෙවියෙකුට කියන්න බෑ. කිසිම මාරයෙකුට කියන්න බෑ. කිසිම බ්‍රහ්මයෙකුට කියන්න බෑ. කෝචිවා ලෝකස්මින් සාධම්මේන පටිචෝදෙස්සතිති නිමිත්ත මේතම් භික්කවේන සමනුපස්සාමි. එහෙම කරුණු සහිතව චෝදනා කරන්න පුළුවන් නිමිත්තක්වත් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ සම්බුදු ඇහින් දකින්නේ නැහැ කියනවා. හරි ආශ්චර්යයි. රාග දේශ මෝහ කාගින්වත් අහන්න නැතුව බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරා. ආශ්‍රව ප්‍රහාණය කරපු කීනාශ්‍රව වූ උත්තමයන් වහන්සේ නමක් කියලා ප්‍රතිඥා දෙනකොට ඔබ වහන්සේට තව ආශ්‍රව තියෙනවනේ. මේ ආශ්‍රව ප්‍රහාණය වෙලා නැහැනේ කියලා කාටවත් මේ ලෝකේ කියන්න බෑ. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ නික්ලේශී. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ රාග දේශ මෝහ දුරු කරපු උත්තම වූ රහතන් වහන්සේ නමක්.
එහෙනම් ඒ අරහත්වයට ඒ කීනාශ්‍රව බවට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකේ කොහෙවත් නැහැ. කාටවත් කියන්න බෑ ඔබ වහන්සේට කෙලෙස් තියෙනවා. මේ කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ කියලා කරුණ සහිතව කියන්න පුළුවන් නිමිත්තක්වත් බුදුරජාණන් වහන්සේ සම්බුදු වැහින් දකින්නේ නැහැ. ඒ තරම් උන්වහන්සේගේ අරහත්වයේ තුල විශාරදයි. එහෙනම් ඒ අරහත්ත්වයේ තුල පරතරයට පැමිණිලා ඒ අරහත්ත්වයේ තුල විශාරද භාවයටපත් වෙලා උන්වහන්සේ වාසය කරන්නේ. බලන්න එතකොට ඒ වගේ උත්මයෙක් තමයි සියනද පතුරවන්නේ මේ දේමිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයාට ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නිමිත්තක්වත් දකින්න නැති බුදුරජාණන් වහන්සේ කේමප්පත්තෝ බය නැහැ කියනවා. අභයප්පත්තෝ නිර්භයයි. වේසාරජ්ජප්පත්තෝ විහරාමි. විශාරද භාවයටපත් වෙලා උන්වහන්සේ වාසය කරනවා. එහෙනම් ඒ කීනාශ්‍රව භව තුල බුදුරජාණන් වහන්සේ විශාරදයි. පරතරයට පැමිණිලා ඒක විශාරද ඥානයක් හැටියට බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙලායි තියෙන්නේ. ඒ උන්වහන්සේගේ අරහත්වය බලන්න පින්වත්නි එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ කොයිතරම් නික්ලේශීද කොයිතරම් විරාගීද බුදුරජාණන් වහන්සේ ඒ විරාගී භව තුල උන්වහන්සේ විශාරදයි. ඒ තුල කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ බුදුරජාණන් වහන්සේට. හරි පුදුමයි පින්වත්නි. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ කොයිතරම් සංසිඳුළු සිතින් වාසය කරනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භාග්‍යතුන් වහන්සේ ඒ රාග දේශ මොහ දුරු කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රාග දේශ මොහ උන්වහන්සේ දේශනා කරනවා උච්චින්න මූලා මුලින්ම සිඳලා දැම්මා කියනවා. තාලා වත්තු කතා කැඩීගේ තල් කරටියක් වගේ වෙලා තියෙන කියනවා. අනභව කතා අභාවයටපත් වෙලා ආයතින් අනුපාද ධම්මා ආය කවදාවත් උපදින්නේ නැති විදිහට උන්වහන්සේ රාග දේශ මොහ දුරු කරා කියනවා. එහෙනම් ඒ නික්ලේශී බව කොයි තරම් උන්වහන්සේට විශාරද භාවයටපත් වෙන්නේ නැද්ද? ඒ තුල උන්වහන්සේට අභියෝග නැහැ. ඒ තුල උන්වහන්සේට අභියෝග නැහැ. බිය තැති ගැනීම උන්වහන්සේට කවදාවත් හටගන්නේ නැහැ. කම්පා වීම දුක් සොම්නස් දුක් දුම්නස් කවදාවත් උන්වහන්සේට හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගිජුකුල පව්ව පාමුල උන්වහන්සේ සක්මන් කරනවා. පවිටු දේවදත්ත මාන බලමින් හිටිය බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න. ওই කන්දට නැගලා ගල් පර්වතයක් මේ දේවදත්ත ඒ පර්වතෙට නැගලා ලොකු ගලක් තල්ලු කරගෙන ඇවිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරසට තල්ලු කරා. ඒ වෙලාවේ පින්වත්නි හරි පුදුමයි. මේ හිත්පිට නැති මහා පොළව පවා පෘථිවියේ පවා බුදුරජාණන් වහන්සේගේ ගුණ අභියස කම්පා වෙනවා සැලී යනවා. මේ පෘථිවියටත් බුදුරජාණන් වහන්සේ ගුණ දරා ගන්න බෑ. මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේගේ ගුණ දරා ගන්න බෑ. අචින්තනීය ගුණයන්ගෙන් සමන්විත වූ අප්‍රමේය ගුණයන්ගෙන් සමන්විත වූ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කදම්බය අභියස හරි පුදුමයි. වෙන ගලක් මතුවෙලා අර ගලේ වැඩි ඒ ගල පැත්තකට විසිනවා. චූටි ගල් පතුරක් විතරක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදිලා තුවාල වුණා. පවිටු දේවදත්ත ආනන්තරී පාප කර්ම සිදු කරගත්තා. භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේව ඇඳක තියාගෙන උන්වහන්සේ ගිජුකුල පව්ව පාමුලට රැගෙන ගියා. ජීවක වෛද්‍යවරයා ඇවිල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට බෙහෙත් බැන්දා. බුදුරජාණන් වහන්සේට කියා හිටිය ජීවක වෛද්‍යතුමා ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෝ ජීවක වෛද්‍යතුමා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා ඇතුළු නුවර ලෙඩෙකුට බෙහෙතක් බැඳලා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මා හනිකට එන්නම් මේ වෙලුම ලියන්න මං හනිකට එන්නම් කියලා බුදුරජාණන් වහන්සේට බෙහෙත් බැඳලා ආදරෙන් වන්දනා කරලා ජීවක වෛද්‍යතුමා ගියා. ඒ ඇතුළු නුවර ලෙඩා බලලා එනකොට රෑ වුණා. ගේට්ටු වහලා. එතකොට මේ ජීවක වෛද්‍යතුමාට දැන්
එන්න විදිහක් නැහැ. දුකටපත් වුණා. අනේ බුදුරජාණන් වහන්සේගේ වෙළුම ලියන්න කාලේ හරි දැන්. මම බුදුරජාණන් වහන්සේට කියා හිටියා හනිකට එන්නම් කියලා. අනේ බුදුරජාණන් වහන්සේට දැන් ඇදුම් දෙනම ඇති තුවාලේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවසින් මේක දැක්කා. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටියා ආනන්දේනි ආන ජීවක බොහෝ දුකටපත් වෙලා එන්න විදිහක් නැතුව ඉන්නවා තථාගතයන් වහන්සේගේ වෙළුම ලියන්න හරි කියලා. ඔබ මේ වෙළුම ලියන්න කිව්වා. ඒ උත්තම වූ ආනන්ද ස්වාමීන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවක වෛද්‍යතුමා බැඳලා තිබ්බ වෙළුම ලිස්සා. ඒ ලිස්ස ගමන් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ තුවාල වෙලා තිබ්බ ඒ ලේ ඉවත් වෙලා තුවාලේ තිබ්බ ලේ ඉවත් වෙලා බුදුරජාණන් වහන්සේගේ තුවාලේ සනීප වුණා. දැන් පහවදා උදේ ජීවක වෛද්‍යතුමා හනිකට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අභියස වැඳ වැටිලා කියා හිටියා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමා වෙන්න. ඊයේ මං එද්දි පරක් වුණා. ගේට්ටුව වහලා තිබ්බා අනේ ස්වාමීනි මට ඒ නිසා එන්න බැරි වුණේ. අනේ බුදුරජාණන් වහන්සේට කැක්කුමයිද දැන් රිදුම් දෙනවද කිව්වා. අරහත්ත්වයේ තුල විශාරද භාවයටපත් වෙච්ච රාග දේශ මොහ දුරු කරපු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මද සිනාවක් පහල කරමින් ජීවක වෛද්‍යතුමා දිහා බලලා ලස්සන ගාථාවක් වදාලා. ගතත් දිනෝ විසූ කස්ස විප්ප මුත්තස්ස සම්පදී. ජීවකේනි සසරේ මා ඇවිදිලි දුරු කරපු කෙනෙක්. ඉපද මෙරි මෙරි යන ස්වභාවය මං දුරු කරපු කෙනෙක්. විප්ප මුත්තස්ස සම්පදී සියලුම ක්ලේශයන්ගෙන් මං වෙන් වෙච්ච කෙනෙක්. සියලු ලෝකයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක්. සබ්බ ගත්ත පහීනස්ස සියලු කෙලෙස් ගැට මා ප්‍රහාණය කරලයි තියෙන්නේ. පරිලා හෝන විච්චති. එවැනි වූ මට කෙසේනම් රිදුමක් හටගන්නද කියනවා. කෙසේනම් කැක්කුමක් හටගන්නද කියනවා. හරි පුදුමයි මේ අරහත්ත්වයේ බලන්න. රාග දේශ මෝහ නැති හිත කොයිතරම් අකම්පිතයිද. ඒ අකම්පිත බව තුල බුදුරජාණන් වහන්සේ විචාරදයිනේ. ඒ නික්ලේශී භාවය තුල විශාරදයි. උන්වහන්සේට කවදාවත් ඒ හේතුවක් නිසා තරහක්, අමනාපයක්, ක්‍රෝධයක්, වෛරයක් කවදාවත් හටගන්නේ නැහැ. එවැනි වූ විශාරද භාවයට පත්වෙච්ච වූ ඥානයක් තියෙන බුදුරජාණන් වහන්සේ ඒ අරහත්ත්වයේ තුල උන්වහන්සේ කොයිතරම් විශාරද භාවයට පත් වෙලා වාසය කරනවද? කොයිතරම් ආශ්චර්යද බලන්න මේ විශාරද භාවය. දැන් සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙකුට පින්වත්නි මේ වගේ කරදරයක් වුණොත් කොයිතරම් හිතට අසහනයක් එයිද? කොයිතරම් දරුණු සිත් පහළ වේද? වෛර පරිගැනීම් සිත් පහළ වේද? රාග දේශ මොහ දුරු කරපු අරහත්ත්වයට පත්වෙච්ච ඒ අරහත්ත්වයේ තුල විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ හිතට කිසිම දවසක ඒ වගේ පීඩාවක් කවදාවත් හටගන්නේ නැහැ. හට ගන්නන්න පුළුවන් කෙනෙකුත් මේ ලෝකේ නැහැ. ඒ නිසා ඒ තුල විශාරදයි. ඒ තුල පරතරයට වැඩලා වාසය කරන්නේ. දැන් මේ එකින් එක කියනකොට ඔබට හිතෙන්න ඕනි පින්වත්නි මේ වගේ උත්තමයෙක් නම් මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කොහේවත් නැහැ කියන අචල ප්‍රසාදයට අපි එන්න ඕනේ. මේ කරුණ කියන්නේ පින්වත්නි අප්‍රමාණ පැහැදීමක් ඇති කරගන්නයි. කා ගැනද? තථාගත බුදුරජාණන් වහන්සේ ගැන. ඒ පැහැදීම අපිට බොහෝ කල් යහපත හිතසුව පිණිස පවතී. ඒ භික්කවේ බුද්ධී පසන්නා මෙවැනි වූ විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් ගැන කෙනෙක් පහදීද අග්ගේතී පසන්නා. ඒ පැහැදීම වනාහි මහණෙනි අග්‍රයි කියනවා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් ගැන පැහැදුනාද ඒ විපාකයේ මහණෙනි අග්‍රයි කියනවා. දැන් පහදින්න ඔබට අග්‍ර විපාක ලැබී පහන් සිතින් සරණ යන්න බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අග්‍ර විපාක ලැබෙනවාමයි. අග්‍ර විපාක ඒකාන්තයෙන්ම ලැබෙනවාමයි. බලන්න පින්වත්නි බිය තැති ගැනීම නැති
අරහත්ත්වයේ තුල විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ දවසක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වඩිනවා. දේවදත්ත එදාත් මාන බලමින් හිටියා බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න. අජාසත් රජතුමාගේ ඇත් ගාලේ හිටියා කිසි කෙනෙකුට দমনය නොවන ඇතෙක් නාලාගිරි. මේ නාලාගිරි ඇතට රාකල පෝලා. මේ නාලාගිරි හස්තියා බුදුරජාණන් වහන්සේන මාවතට නිදහස් කරා. එතකොට මේ නාලාගිරි හස්තියා පින්වත්නි දූවිලි අවුස්සගෙන ඒ වගේම ගස්කොලන් පෙරලගෙන ගෙවල් බිඳ දමමින් මිනිස්සු පාගෙන බුදුරජාණන් වහන්සේගේ පැත්තට දුවගෙන එනවා. බලන්න පින්වත්නි මහා හස්තියෙක් අපි ඉස්සරහට ආවොත් අපිට කොයිතරම් කම්පනයක් බයක් තැති ගැනීමක් සිහි මුලාවක් ඇති වෙයිද අපිට. නමුත් බලන්න අරහත්ත්වය තුල විශාරද භාවයට පත්වෙච්ච රාග දේශ මොහ මුළු මුනින්ම දුරු කරපු බුදුරජාණන් වහන්සේ ඉදිරියට මහා ඇතෙක් එනවා. කිසිම බියක් තැති ගැනීමක් කම්පාවක් අප්‍රමාණ වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බේ බලන්න තැති ගැනීම මාත්‍රයක් හටගන්නේ. තැති ගැනීම මාත්‍රයක් හටගන්නේ. ලොමුඩා ගැනීම මාත්‍රයක් හටගන්නේ බුදුරජාණන් වහන්සේට. කිසිම කම්පනයක් පීඩාවක් බියක් තැති ගැනීමක් බුදුරජාණන් වහන්සේගේ හිතට හටගන්නේ. හට ගන්නන්න පුළුවන් කෙනෙකුත් නැහැ. ඇයි අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලා කලබල වෙලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා හස්තියෙක් පැමිණෙනවා. අනේ භාග්‍යතුන් වහන්සේට කරදරයක් වෙයි තථාගතයන් වහන්සේ වෙන මාවතකට වඩින්න. අනේ තථාගතයන් වහන්සේ මාවතින් බැහැරට වඩින්න කියලා භික්ෂුන් වහන්සේලා කලබල වෙලා බියටපත් වෙලා බලන්න විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ අකම්පිත සිතින් ඒ භික්ෂුන් වහන්සේලා අස්වසලා මහණෙනි තථාගතයන් වහන්සේව ඝාතනය කරන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණන් බ්‍රහ්මණයන් සහිත ලෝකේ මහ දකින්නේ නැහැ කිව්වා. ඒ නිසා බිය වෙන්න එපා කියනවා. තථාගතයන් වහන්සේව උපක්‍රමයෙන් ඝාතනය කරන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකේ නැහැ. තථාගතයන් වහන්සේ කොයිතරම් අසිරියක්ද බලන්න. නාලාගිරිය යතා වේගින් එනවා. භාග්‍යතුන් වහන්සේ සාන්ත ඉරියව්වෙන් ඉස්සරහට වඩිනවා. එතකොට බලන්න මොන තරම් මේ මොහොත අපිට හිතා ගන්න බෑ. ඒ බලන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියට දැන් ඇතා ඇවිල්ලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා නාලාගිරි හස්තිය තථාගතයන් වහන්සේ නැමැති හස්තියත් එක්ක ඔබ හැප්පෙන්න එපා කිව්වා. තථාගතයන් වහන්සේ නැමැති ඒ හස්තියා ගැන හිත පහදවා ගන්න කිව්වා ඔබ. ඔබට බොහෝ කල්ලේ යහපත හිතසුව පිණිස පවතී කියනකොටම පින්වත්නි මහා වෙරි මතින් හිටපු මහා කිසි කෙනෙකුට দমনය කරන්න අපහසු ඒ නාලාගිරි යතා බුදුරජාණන් වහන්සේ අභියස වැඳ වැටුණානේ. භාගතුන් වහන්සේ අභියස වැඳ වැටිලා සොඬ වැලින් භාගතුන් වහන්සේගේ සිරිපතුල් සිඹ වඳින්න පටන් ගත්තා. කොයි තරම් අසිරියක්ද බලන්න. මේ වගේ දෙයක් කාටද කරන්න පුළුවන් වෙන්නේ? බලන්න සාස්ෘත්වය, බලන්න අරහත්ත්වයේ තුල විශාරද භාවය බලන්න. කිසි බියක් තැති ගැනීමක් කම්පාවක් කිසි කෙනෙකුට හට ගන්නවන්න බෑ බුදුරජාණන් වහන්සේගේ හිතේ. කිසි බියක් තැති ගැනීමක් කම්පනයක් කවදාවත් බුදුරජාණන් වහන්සේට හටගන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරි හස්තියාගේ හිස අතගාමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාලාගිරි ආයේ මුරන්ඩ වෙන්න එපා කිව්වා මේ වගේ. ඒ වචනේ ඇහුණට පස්සේ නාලාගිරි හස්තියා দমনය වුණා. සදාටම দমনය වුණා. බලන්න පින්වත්නි ඔබ උදාර පැහැදීමක් ඔබ ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන. එහෙනම් මේ භාගතුන් වහන්සේගේ අරහත්ත්වය උන්වහන්සේට විශාරදයි. ඒ තුළ උන්වහන්සේට කිසිම බිය තැති ගැනීමක් කම්පනයක් හටගන්නේ නැහැ. විශාරද භාවයට පත් වෙලා උන්වහන්සේ සිහනද පතුරවනවා තමන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේ ඒ අරහත්ත්වයේ මත පිහිටලා ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය කරනවා. ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය කරනවා.
ශ්‍රේෂ්ඨයි කියලා මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකෙට ප්‍රතිඥා දෙනවා. තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා ප්‍රතිඥා දෙනවා ලෝකෙට. එහෙනම් බුදුරජාණන් වහන්සේම පහළ වෙලා මේවා දේශනා නොකරනද මේ දෙමිනිස් ප්‍රජාව කවුරුවත් දන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ මේ අద్භූත වූ අසිරිමත් වූ ගුණ බලන්න. උන්වහන්සේ විසින්ම මේවා ලෝකෙට දේශනා කරනවා. එතකොට තමයි ශ්‍රාවක පිරිස දැනගන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ආශ්චර්ය වූ ඥානයන්ගෙන් සමන්විතයි කියලා. දැන් ඔබට සිහි වෙන්න ඕනේ මේ වගේ අවබෝධයක් තියෙන මේ වගේ අචින්තනීය වූ ඥානයක් තියෙන වෙන කෙනෙක් ලෝකේ කොහේවත් නෑ අපිට හොයාගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒකෝ පනතේ අන්තරායිකා ධම්මා උත්තා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් නිවන් මගට අනතුරුයි. නිවන් මගට අනතුරු දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේ පටිසේවතෝ නාලං අන්තරායාති. හැබැයි නිවන් මගට අනතුරුයි කියලා ඔබ වහන්සේ දේශනා කරාට මේ ධර්මයන් ඒවා නිවන් මගට ඒවා සේවනය කිරීමෙන් නිවන් මගට අනතුරු නෑ කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ නිවන් මගට අනතුරුයි කියලා දේශනා කරපු දේවල් නිවන් මගට අනතුරු නෑ කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ. කිසිම බ්‍රාහ්මණයෙකුට කියන්න බෑ. කිසිම දෙවියෙකුට කියන්න බෑ. කිසිම මාරයෙකුට කියන්න බෑ. කිසිම බ්‍රහ්මයෙකුට කියන්න බෑ. කෝචිවා ලෝකස්මින් සාතම්මේන පටිචෝ දෙස්සතිති නිමිත්ත මේතම් භික්කවේ න සමුනුපස්සාමි. එහෙම කරුණු සහිතව කියන්න පුළුවන්, චෝදනා කරන්න පුළුවන් නිමිත්තක්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියනවා. එහෙනම් නිවන් මගට අනතුරුදායකයි කියලා භාගතුන් වහන්සේ යමක් දේශනා කරාද ඒවා සේවනය කිරීමෙන් අනතුරු නැහැ කියලා කියන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. එහෙම නිමිත්තක්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියනවා. කියන්න පුළුවන් කෙනෙක්ගේ නිමිත්තක්වත් දකින්නේ නැහැ කියනවා භාගතුන් වහන්සේ. ඒතම් පහම් භික්කවේ නිමිත්තං අසමුනුපස්සන්තෝ. එහෙම නිමිත්තක්වත් දකින්නේ නැති බුදුරජාණන් වහන්සේ කේමප්පත්තෝ බය නැහැ. අභයප්පත්තෝ නිර්භයයි. වේසාරජ්‍යප්පත්තෝ විහරාමි. විශාරද භාවයට පත් වෙලා වාසය කරනවා. එහෙනම් බලන්න පින්වත්නි මේ විශාරද ඥාන තථාගත බුදුරජාණන් වහන්සේටම සාධාරණ වූ දේවල්. ශ්‍රාවකයන්ට සාධාරණ නෑ මේවා. තථාගත බුදුරජාණන් වහන්සේට පමණයි. සාසුන් වහන්සේටම ආවේනික වූ ඥාන තමයි මේ විශාරද ඥාන කියලා කියන්නේ. ඒක ශ්‍රාවකයන්ට සාධාරණ දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වූ ඥානයට ගෝචර වෙන දේවල්. බුද්ධ ඥානයට අයිති දේවල් විශාරද ඥාන කියන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් පින්වත්නි නිවන් මගට අනතුරු දේවල් දේශනා කරලා තියෙනවා. ඒ අනතුරු දේවල් ඒකාන්තයෙන්ම අනතුරුමයි. ඒකාන්තයෙන්ම අනතුරුමයි. ඒවා අනතුරු නෑ කියලා ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ කොයි තරම් ඒවා අපිට මනාකොට දේශනා කරාද? මනාකොට දේශනා කරාද? ඒ අනතුරු දේවල්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් අපිට පහදලා දීලා තිනවා නිවන් මගට අනතුරු දේවල්. එතකොට බලන්න කෙනෙක් ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්නවා. ඉන්ද්‍රිය අසංවරය ඒ බ්‍රහ්මචර්යාවට බඹසරට අනතුරක්. බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වල දේශනා කරා ඉන්ද්‍රිය අසංවරය මේ බ්‍රහ්මචර්යාවට අනතුරක් කියලා. එහෙනම් කෙනෙක් ඉන්ද්‍රිය අසංවර කරගන්නවා නම් ඒ නිවන් මගට අනතුරුයි. නිවන් මගට අනතුරුයි. ඒවා අනතුරු නෑ කියලා කාටවත් කියන්න බෑ. කෙනෙක් දුස්සීලව වාසය කරනවා. ඒ දුස්සීල කමෙන් ඉඳලා කවදාවත් නිවන් අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒක නිවන් මගට අනතුරු දේවල්. ඒවා අනතුරු නෑ කියලා කාටවත් කියන්න බෑ. කාටවත් කියන්න බෑ අනතුරු නෑ කියලා. කාටවත් කියන්න බෑ. රාග, දේශ, මෝහ වැඩෙන ප්‍රතිපදාව අනුගමනය කරමින් ඉන්නවා. ඒවා ඒකාන්තයෙන්ම නිවන් මගට අනතුරු දේවල්.
අනතුරු දේවල් ඒවා අනතුරු නෑ කියලා කාටවත් කියන්න බෑ. ඒකාන්තයෙන් මේවා අනතුරු දේවල්. රාග දේශ මොහ වැඩෙන ප්‍රතිපදාවේ යමෙක් ඉන්නවද? ඒ සියල්ල නිවන් මඟට අනතුරු දේවල්. භාගතුන් වහන්සේ නොයෙක් පරයයන්ගෙන් නිවන් මඟට අනතුරු දේවල් දේශනා කළා තියෙනවා. එහෙනම් ශ්‍රාවකෝ අපි මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන ශ්‍රද්ධාවෙන් ඒ විසරද ඥාන අදාගෙන ඒ බුදුරජාණන් වහන්සේ නිවන් මඟට අනතුරුයි කියලා වදාරපු දේවල් අපි අනතුරු දේවල් හැටියටම බැහැර කළා පින්වත්නි. අපි ධර්මයේ හැසිරිය යුතුයි. අපිට බොහෝ කල්ලේ යහපත හිතසුව පිණිස ඒකාන්තෙම පවතිනවා. ඒකාන්තෙම පවතිනවා. එහෙනම් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ නිවන් මඟට අනතුරු දේවල් දේශනා කරාට පස්සේ ඒවා අනතුරුයි කියලා ශ්‍රද්ධාවෙන් අපි අදහගෙන අපි ඒවා අනතුරු දේවල් හැටියටම දැකලා අපි ධර්මයේ හැසිරිය යුතුයි. එතකොටයි අපි ආරක්ෂා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කෙනෙක් පවිතු මිතුරු ඇසුරු ඉන්නවා නම් එයා නිවන් මගින් බැහැර වෙනවා. නිවන් මගින් බැහැර වෙනවා. පවිතු මිත්‍ර ඇසුර නිසා එයාට සීලේ අහිමි වෙනවා. ගුණධර්ම රැකීම අහිමි වෙනවා. බණ භාවනා පුරුදු කිරීම අහිමි වෙනවා. එයත් අසත්පුරුෂ කෙනෙක් බවට පත් වෙනවා. බලන්න නිවන් මඟට අනතුරුදායක දේවල්. අනතුරුදායක දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍ර ඇසුර නිවන් මඟට ඒකාන්තෙම හිතකර දේවල්. එහෙනම් ඒ පවිතු මිත්‍ර ඇසුර බැහැර කරලා එයා කල්යාණ මිත්‍ර සම්පත්තියට පැමිණුණොත් එයා නිවන් මගේ ගමන් කරන්න උපකාර වෙනවා. නිවන් මගේ ගමන් කරන්න උපකාර වෙනවා. එහෙනම් බලන්න නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟට අනතුරු දේවල් අපිට දේශනා කළා තියෙනවා. ඒ අනතුරු දේවල් අපි හොඳට හඳුනාගෙන පින්වත්නි අපි මේවා බැහැර කළ යුතුයි. අන්න එතකොටයි පින්වත්නි නිවන් මඟ විවෘත වෙන්නේ අපිට. ඒ නිවන් මඟ විවෘත වුණාට පස්සේ අපිට මේ නිවන් මගේ ගමන් කරන්න උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය අපි අදාගෙන වාසය කිරීම. ඒක ශ්‍රද්ධාවට අයිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරිය කියලා පිළිගත්තද ඒක ශ්‍රද්ධාවයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන ඒකාන්තයෙන්ම අපි ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න ඕනි. ඒක ශ්‍රද්ධාවට අයිති. ශ්‍රද්ධාවට අයිති ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාලාද නිවන් මඟට අනතුරු දේවල් හැටියටම දැකලා බැහැර කරලා නිවන් මඟට හිතකර දේවල් එයා පුරුදු කරනවා. නිවන් මඟට හිතකර දේවල් එයා පුරුදු කරනවා. දැන් බාණ්ඩ බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල දේශනා කරා එකට එක කිරීම මේ ඔක්කොම නිවන් මඟට අනතුරුදායක දේවල්. ඒ වගේම පාපී ආසාවල් නිවන් මඟට අනතුරු දේවල්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් නිවන් මඟට අනතුරුයි කියලා. නොයෙක් තැන්වල අපිට නොයෙක් පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මසුරුකම නිවන් මඟට අනතුරු දේවල්. මසුරුකම නිවන් මඟට අනතුරු දේවල්. නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාය දුස්චරිතේ නිවන් මඟට අනතුරු දේවල්. වචී දුස්චරිතේ නිවන් මඟට අනතුරු දේවල්. මනෝ දුස්චරිතේ නිවන් මඟට අනතුරු දේවල්. මේවා අනතුරු දේවල් හැටියටම අපි දැකලා මේවා බැහැර කළ යුතුයි. ඊට පස්සේ එයා සුචරිතේ පුරුදු කරන්නේ. අන්න නිවන් මඟට එයා බැසගන්න එයාට හැකියාව උදා වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපි මේවා ශ්‍රද්ධාවෙන් අදාහගත යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ඒකෝ පනතේ අන්තරායිකා ධම්මා උත්තා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ යස්සකෝ පනතේ අත්තාය ධම්මෝ දීසිතෝ සෝන නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති. බුදුරජාණන් වහන්සේ යම් ඉලක්කයක් පිණිස යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරයිද ඒ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඇතිවන ඉරණම තමයි මනාකොට දුක් ෂේ වී යනවා. ඒ ධර්මයේ පුරුදු කරන කෙනා බුදුරජාණන් වහන්සේ යම් ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කරයිද ඒ ඉලක්කය වන මනාකොට දුක් ෂේ වී යාම සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒ ඉලක්කය වන ඒ අර්ථය වන මනාකොට දුක් ෂේ වී යාම සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ ලෝකයේ කිසිම ශ්‍රමණයෙකුට
කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට ලෝකයේ කිසි කෙනෙකුට කරුණු සහිතව චෝදනා කරන්න බෑ. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ යම් ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කරාද ඒ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඒ ඉලක්කය වන මනාකොට දුක් ෂේවී යාම සිද්ධ වෙනවාමයි. ඒක සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ රාග දේශ මෝහ දුරු කරන වැඩපිළිවෙලක්. මේ දුක්ඛ දෝමනස්යන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන ධර්මයක් දේශනා කරේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඇතිවන ප්‍රතිඵලය කුමක්ද? මනාකොට දුක් ෂේ වෙලා යනවා. නිවන් මගට බැස ගන්නවා. එහෙනම් මේ දුක් ෂේ වී යාම ඒ ධර්මයේ පුරුදු කරන කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන කෙනාට ඇතිවෙන ඉරණම තමයි දුක් ෂේ වී යනවා. දුක් ෂේ වෙලා නිවන් මගේ බැස ගන්නවා. ආන්නේ දුක් ෂේ වී යාම සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් නිමිත්තක්වත් බුදුරජාණන් වහන්සේ බුදු වෙහින් දකින්නේ නැහැ කියනවා. එහෙම නිමිත්තක්වත් දකින්නේ නැති බුදුරජාණන් වහන්සේ කේමප්පත්තෝ බය නැහැ. අභයප්පත්තෝ නිර්භයයි. වේසාරජ්‍යප්පත්තෝ විහෙරාමි. විශාරද භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ වාසය කරනවා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාකොට දේශනා කරා. දුක් ෂේ වී යන දෙයක් හැටියට. භාගතුන් වහන්සේ එක්තරා තැනක දේශනා කරනවා තිකිච්ඡකා භික්කවේ විරේචනං දෙන්ති. මහණෙනි වෛද්‍යවරු මේ විරේක බෙහෙත් දෙනවා කියනවා. විරේක බෙහෙත් දෙනවා වෛද්‍යවරු පිටෙන් හටගන්න ආබාධ දුරු කිරීම පිණිස. සෙමෙන් හටගන්න ආබාධ දුරු කිරීම පිණිස. වාතයෙන් හටගන්න ආබාධ දුරු කිරීම පිණිස විරේක බෙහෙත් දෙනවා කියන වෛද්‍යවරු. හැබැයි මහණෙනි විරේක බෙහෙත කෙනෙකුට හරියන්න පුළුවන් කෙනෙකුට හරි නොයන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා අහංචකෝ භික්කවේ අරියං විරේචනං දේශිස්සාමි. මහණෙනි මම ඔබලාට ආර්ය වූ විරේකේ දේශනා කරන්නම් කියනවා. යං විරේචනං ආගම්ම ಜಾති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡanti. මහණෙනි මේ විරේකේ ගත්තාට පස්සේ ඉපදීම උරුම කරගත්ත සත්වෝ සදාටම ඉපදීමෙන් නිදහස් වෙලා යනවා කියනවා. ජරා ධම්මා සත්තා ජරාය පරිමුච්ඡanti. ජරාව උරුම කරගත්ත සත්වෝ මේ විරේකේ ගත්තාට පස්සේ ජරාවෙන් සදාටම නිදහස් වෙලා යනවා කියනවා. බලන්න මරණ ධම්මා සත්තා මරණේන පරිමුච්ඡanti. මරණය උරුම කරගත්ත සත්වෝ සදාටම මරණයෙන් නිදහස් වෙනවා කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උරුම කරගත්ත සත්වෝ මේ සියල්ලකින් නිදහස් වෙනවා කියනවා. මේ විරේකේ ගත්තට පස්සේ මහණෙනි මේ ආර්ය විරේකේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බලන්න පින්වත්නි එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාකොට දුක් ෂේ වී යන ප්‍රතිපදාවක් හැටියටයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න මොකද්ද වෙන්නේ පින්වත්නි? එයා ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් නිදහස් වෙන ප්‍රතිපදාවට බැස ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙමෙන් පුරුදු කරමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැසගත්තට පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින්ම පින්වත්නි එයා සංසාරයෙන් එතරට පමුණුවනවා. එහෙනම් සියලු දුකින් එතර කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරන්න ඇතිවෙන ප්‍රතිඵලය කුමක්ද? ඒ දුක් ෂේ වී යනවා. දුක ෂේ වෙලා අමා මහ නිවනේ බැස ගන්නවා. එහෙනම් ඒ දුක් ෂේ වී යාම සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ ලෝකයේ කිසි කෙනෙකුට කියන්න බෑ. බලන්න පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන්න ඇති වෙන්නේ මේ දුක් ෂේ වෙලා යාමයි. දුක් ෂේ වී යන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. බලන්න කෙනෙක් සෝතාපන්න වෙනවා. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. සම්මා දිට්ඨිය උපදිනවා. සෝතාපන්න වෙනකොට බලන්න සතර අපායේ බිඳින්න තියෙන දුක් සියල්ල ෂේ වෙලා යනවනේ. සතර අපායේ බිඳින්න තියෙන දුක් සියල්ල ෂේ වෙලා යනවා. කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තව ටික
ඉස්සරහට ප්‍රගුණ කරගෙන යනවා. සකදාගාමී වෙනවා. සකින්නාගාමී එක්වරක් පමණක් කාම ලෝකෙට පැමිණෙනවා. සියලු දුක් නිදහස් කළා දානවා. සියලු දුකින් එයා නිදහස් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ බන් එක්වරක් පමණක් කාම ලෝකෙට ඇවිල්ලා සකදාගාමී කෙනා සියලු දුකින් නිදහස් වෙනවා. ඊළඟට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තවත් දුරට ප්‍රගුණ වෙනකොට න ආගාමී එයා අනාගාමී ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. කාම ලෝකේ කවදාවත් එන්නේ නැහැ. කාම ලෝකේ විඳින්න තියෙන සියලු දුක් එයා නැති කළා දැම්මා. නැති කළා දාලා එයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ අනාගාමී බ්‍රහ්මයන් අතර උපදිනවා. එහි පිරිනුවම් පානවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙනවා. ඒ උත්තමයට කියනවා රහතන් වහන්සේ කොහේවත් උපදින්නේ රාග දේශ මොහ සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා පිරිනුවම් පානවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ නිවන් මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කරන්න ඇති වෙන්නේ කුමක්ද? දුක් ෂය වෙලා යනවා. එහෙනම් ඒ දුක් ෂය වී යාම සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ කියනවා. කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට ලෝකේ කිසි කෙනෙකුට කරුණ සහිතව කියන්න බෑ කියනවා. ඒ තුල බුදුරජාණන් වහන්සේ විශාරදයි. විශාරද භාවයට පත් වෙලා උන්වහන්සේ ලෝකේ ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙනවා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පින්වත්නි. බලන්නේ විශ්මිත අවබෝධයේ බලන්න. අපිට අප්‍රමාණ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න පුළුවන්. එහෙනම් උදාාර පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේටම සාධාරණ වූ බුදුරජාණන් වහන්සේටම ආවේනික වූ ඥානයන් 4ක් ගැනයි අපි අද ඉගෙන ගත්තේ. ඒවට තමයි සිව් විසරද ඥාන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට ආවේනික වූ ශ්‍රාවකයෙකුට සාධාරණ නොවූ බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ඥානයන් 4ක් ගැන අපි ඉගෙන ගත්තා. බලන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ විසරද ඥාන 4ට පැමිණිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආසවන්තානම් පටිජානාති ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙනවා. පරිසාසු සීහනාදන් නදති පිරිස මැද්දේ සිංහනාද කරනවා බ්‍රහ්මචක්කම් පවත්තේති අනුත්තර ධර්ම චක්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වත්නි මේ විදිහට අපි භාග්‍යතුන් වහන්සේ ගැන පහදින්න නම් අපි බුදුරජාණන් වහන්සේ ගැන මේ ධර්මයේ තුලින් ඉගෙන ගත යුතුයි. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් කියවලා භාග්‍යතුන් වහන්සේ කවුදයි කියලා අපි දැනගත යුතුයි. ආන්නේ දැනගත්තොත් තමයි පින්වත්නි අපිට අවබෝධයෙන්ම පැහැදීමක් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. දැන් මේ දේශනා කියවනකොට මේවා ශ්‍රවණය කරනකොට අපිට පැහැදීමක් එනවා. ඒ පැහැදීම කරුණු සහිතයි. ඒ පැහැදීම කරුණු සහිතයි. ඇයි? කරුණු සහිත වන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින්ම අපි දැනගත්තා භාග්‍යතුන් වහන්සේ විශාරදයි කියලා. ආන්න එතකොට ඇතිවෙන පැහැදීම පින්වත්නි බොහෝ කල් අපිට යහපතට සූ පිණිස පවතිනවා. ආන්නේ පැහැදීමට එන්නයි අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ පැහැදීමට එන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ පැහැදීම අපිට ඇති වුණොත් පින්වත්නි අපේ ජීවිතේට බොහෝ කල් යහපත හිතසුව පිණිස පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේම පහළ වෙලා තමන් වහන්සේ විශාරදයි මේ ඥාණයෙන් උන්වහන්සේට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරා. ආන්නේ දේශනා කරාට පස්සේ මේ දෙවි මිනිසුන් බුදුරජාණන් වහන්සේගේ ඒ ඥානයන් කුමක්ද? ඒ විසරද ඥාන මොනවාද කියලා දැනගෙන අප්‍රමාණ පැහැදීමක් ඇති වෙලා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. ආන්නේ ශ්‍රාවකයන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙනවා. ආන්නේ පිරිසට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කිරීමේ වාසනාව තියෙන්නේ. ඒ පිරිසටයි සසරෙන් එතෙර වීමේ වාසනාව තියෙන්නේ.
ඒ පිරිසටයි පින්වත්නි සුගතියේ ඉපදිලා බොහෝ කල සැපසේ වාසය කරන්න වාසනාව තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ කෙනෙක් අවබෝධයෙන් යුක්තවම විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඒ විශාරද ඥාන මත පිහිටලා දේශනා කරපු ධර්මයේ සරණ යනවා. ඒ ධර්මයේ අවබෝධ කරලා සංසාරයෙන් එතරට වැඩි රහතන් වහන්සේලා මගපල්ලාභී ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. භාගතුන් වහන්සේ වදාලා ඒතං කෝ සරණං කේමං මෙයයි බය නැති සරණ. ආන්න බලන්න. නිර්භය සරණක් වෙන්නේ නිර්භය වූ විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක් සරණ යයිද? ඒ බිය තැති ගැනීම දුරු කරන ඒ ධර්මයේ සරණ යයිද? බිය තැති ගැනීම වලින් එතර වෙලා බිය තැති ගැනීම දුරු කරලා බිය තැති ගැනීම සියල්ල ඉක්මවා ගිය රහතන් වහන්සේලා අපි සරණ යයිද? ඒක බය නැති සරණක්. ඒතං සරණ මුත්තමං ඒක උතුම්ම සරණක්. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒ සරණට කෙනෙක් පැමිණෙයිද සියලු දුකින් එයා නිදහස් වෙලා යයි. ඒ නිසා පින්වත්නි අපිටත් ඒ විශාරද භාවයට පත්වෙච්චු බුදුරජාණන් වහන්සේ සරණ යන්න අපිට වාසනාව ලැබේවා. ඒ විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න අපිට වාසනාව ලැබේවා. ඒ විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් උපන්න රහතන් වහන්සේලා ප්‍රමුඛ මගපල්ලාභී ශ්‍රාවක සංඝරත්නයේ අවබෝධයෙන් හිත පහදවාගෙන සරණ යන්න අපිට වාසනාව ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උතුම් දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. අපට කරුණාවෙන් දහම් දෙසා වදාළ ගරුතර මහා සංඝරත්නයට අප හැමදෙනාගේම ආදර ගෞරව නමස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් ඔබ රැඳෙන්නේ ආද සදැහැති දායකත්වයේ ත්‍රිකුණාමලයේ පාර මිහින්තලේ යන ලිපිණේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු පින්වත් KMC මැණිකේ මහත්මිය විසින් දරන්නට යෙදෙන්නේ. අපි සූදානම් වන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේදී අපි භාවනාව ඔබට සමීප කරමින් මුණ ගැහෙන්නම්. දැන් විරාමය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.